හොඳයි දරුවනි අපි 2021 තාක්ෂණ වේද සඳහා විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි බහුවර්ණය තමයි සාකච්ඡා කරන්නේ. අපි දන්නවා රසායනික කර්මාන්තයක් ගත්තොත් මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය විවිධ සැකස්මන් වලට කරන්න පුළුවන්. අපිට ප්‍රතික්‍රියාවන් සිදු වෙන අණුපිළිවෙල වෙනස් කරන්න පුළුවන්. ක්‍රියාකාරකම් සිදු කරන අණුපිළිවෙල වෙනස් කරන්න පුළුවන්. අනුපාතයන් වෙනස් කරන්න පුළුවන්. මේ ආදී විදිහට විවිධ රසායනික ක්‍රියාවලිය වෙනස්කම් කරලා පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන තුළින් තමයි අපි නිර්ණය කරන්නේ මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් ඵලදායීව සිදු වෙන්නේ මේ ආකාරයට කියලා. හැබැයි ක්‍රියාවලියත් අපි කාලානුරූපව වෙනස් වීම වලට භාජනය කර බලනවා වැඩිම ඵලදාවක් අඩුම කාලයක් තුල වැඩිම ප්‍රතිලාභයක් සහිතව පරිසර හානිය අවමව කරගන්නේ කොහොමද කියලා. එතකොට අපි ගත්තොත් එහෙම තිරසාර කර්මාන්තයක් තෝරා ගැනීම හා සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. 11 වෙනි ප්‍රශ්නය. රසායනික කර්මාන්තයක් සඳහා බහුවිධ ක්‍රම ඇති විට. right බහුවිධ ක්‍රම ඇති විට කියලා කියන්නේ මේ කර්මාන්තේ කරන්න පුළුවන් ක්‍රමවේදයන් ගණනාවක් තියෙනවා. ඇති විට තිරසාර කර්මාන්තයක් සඳහා තෝරාගත යුත්තේ. right තිරසාර කර්මාන්තයක් ගත්තොත් එහෙම මේ කර්මාන්තය අකණ්ඩව ලාභදායීව පරිසර හානියකින් තොරව සිද්ධ වෙන්න ඕනේ කර්මාන්තයක්. පළවෙනි එක නිපද වෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කළ හැකි ක්‍රමයක. පැහැදිලිවම තිරසාර ක්‍රමවේදයක් තුල නිපද වෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට හෝ පාරිසරික හානිය අවවන පරිදි නිපදවීම සිද්ධ කළ යුතු වෙනවා. කොටින්ම කිව්වොත් කර්මාන්තයකදී පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ඊටාම අවම වෙන්න ඕනේ පරිසරයට හානියක් නැති වෙන්න ඕනේ. ඒ දෙකටත් වඩාත් යෝග්‍ය දේ තමයි බැහැර කරන අපද්‍රව්‍ය යලි යලිත් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් නම්. දෙවෙනි එක විශාල ජල ප්‍රමාණයක් භාවිත කරන ක්‍රමයකි. දරුවනේ හැකිතාක් අපි ජලය කියන සම්පත වටින සම්පතක්. මේ සම්පත හැකිතාක් අවම ලෙස පාවිච්චි කරන ජලය අපවිත්‍ර වීම හැකිතාක් අවම කරලා අපවිත්‍ර ජලය පරිසරයට මුදා හරිද්දී ඒවා පිරියම් කරලා පාරිසරික හානියක් නොවන පරිදි මුදා හැරීම තිරසාර කර්මාන්තයක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. නිසා වැඩිපුර ජලය නෙමෙයි පාවිච්චි කළ යුත්තේ හැකිතාක් අවම අමුද්‍රව්‍ය ප්‍රමාණය. අමුද්‍රව්‍ය අවම වෙන්න ඕනේ. මිනිස් ශ්‍රමය මත පදනම් වන ක්‍රමයකි. දරුවනේ මේ තිරසාර කර්මාන්තයක් කියද්දී මේක අන්තගාමී නෑ. මේ සඳහා අපිට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි මේ පාවිච්චි කර යන්ත්‍ර සූත්‍ර පාරිසරික හානිය අවම වෙන්න ඕනේ. ආනයනය කරන ලද අමුද්‍රව්‍ය මත පදනම් වන ක්‍රමයකි. right ආනයනය කරන ලද අමුද්‍රව්‍ය මත පදනම් වන ක්‍රමයකි. නෑ අපිට හැකිතාක් අපේ පරිසරයෙන් පාරිසරික හානිය අවම වනසේ ගන්න පුළුවන් අමුද්‍රව්‍ය විශේෂයෙන්ම පුනර්ජනනීය අමුද්‍රව්‍ය ගන්න පුළුවන් නම් පුනර්ජනනීය අමුද්‍රව්‍ය ගන්න පුළුවන් නම් ඒව අරගෙන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් බාහිරින් ලබා ගන්න තමයි අපිට තිරසාර කර්මාන්තයක් තුළ අයිතිය තියෙන්නේ. ඒතර මතක තියාගන්න අමුද්‍රව්‍ය කිව්වොත් එහෙනම් බොහෝ විට අපිට පුනර්ජනනීය අමුද්‍රව්‍ය සහ පාරිසරික හානිය අවම වන පරිදි අමුද්‍රව්‍ය අරගෙන ඒවායෙන් පරිසරයට හානික ද්‍රව්‍ය නිපද නොවන තාක් අපිට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. පොසිල ඉන්ධන භාවිත කරන ක්‍රමයක. නෑ පොසිල ඉන්ධන කියන්නේ පුනර්ජනනීය නෙවෙයි. ඒක නිසා පොසිල ඉන්ධන භාවිත නොකරන තරමට යෝග්‍ය වෙනවා. එහෙනම් අපිට මෙහිදී පිළිතුරු විදිහට වාරගත හැකි වෙන්නේ නිපදවන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර හැකි ක්‍රමය. හරි. ඉදිරියට යමු. පොසිල ඉන්ධන භාවිතයෙන් නිපදවන ලද හයිඩ්‍රජන් සම්බන්ධ දී ඇති ප්‍රකාශය සලකන්න. දරුවනේ අපි දන්නවා මෙන්න මේ
මීතේන් වායුව. එහෙම නැත්නම් මේකට අපි කියනවා ස්වභාවික වායුව. එහෙම නැත්නම් භූමි වායුව. මෙයාගෙන් අපේ හයිඩ්‍රජන් සහ කාබන් මොනොක්සයිඩ් ඉන් පස්සේ මේ කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් බවට පත්වීම සිද්ධ වෙනවා මේ මීතේන් වලින්. විශේෂයෙන්ම අපි ඇමෝනියා නිෂ්පාදනයේදී හයිඩ්‍රජන් ලබා ගන්නවා. මීතේන් හෝ නැප්තා දෙකම ගන්න පුළුවන් අපිට. මීතේන් හෝ නැප්තා. right. එතකොට මේ හයිඩ්‍රජන් ගත්තොත් එහෙම මේ හයිඩ්‍රජන් කියන කෙනා අපිට නයිට්‍රජන් එක්ක එකතු වෙලා ඇමෝනියා හදනවා. හැබැයි අධික උෂ්ණත්ව අධික පීඩන අවශ්‍යයි නිකම් හදන්නේ නැහැ. right. හයිඩ්‍රජන් වායුව දහනය වීමේදී විෂ වායු නිෂ්පාදනය වේ. නෑ හයිඩ්‍රජන් කියන කෙනා ඔක්සිජන් එක්ක දහනය වුණොත් එහෙම හදන්නේ ජලය. ඊට අමතරව අපිට H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාදා ගැනීමේ හැකියාවක් තියෙනවා හයිඩ්‍රජන්. විෂ වායු නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රියාවලිය පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කරයි. පැහැදිලිව මම කිව්වා මෙන්න මේ CH4 නැප්තා වලින් හයිඩ්‍රජන් වායුව සහ කාබන් මොනොක්සයිඩ් හදලා කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත් වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපි දන්නවා හරිතාගාර වායුවක්. ඒ නිසා මේ හරිතාගාර වායුව ගෝලීය උණුසුම වැඩි කිරීමට දායක වෙනවා. පැහැදිලිද? එතකොට අපිට මේ පොසිල ඉන්ධන වලින් මීතේන් වලින් හෝ නැප්තා වලින් හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රියාවලිය දරුවනේ කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එක් කිරීමට හේතු වෙනවා වගේම පරිසර උෂ්ණත්වය ඉහළ දැමීමටත් හේතු වෙනවා. හරි. එහෙනම් මේ B ප්‍රකාශය හරි. ඒ ප්‍රකාශය වැරදි. හයිඩ්‍රජන් වායුව දහනයේදී ජලය නිපද වේ. පැහැදිලිව ජල වාෂ්ප නිපදලා ජල වාෂ්ප ජලයේ බවට පත් වෙනවා. එමගිනුත් මොකද වෙන්නේ? ඔව් හරිතාකාර ආචරණයට දායක වීම. එවනම් මට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ මොකද්ද? B හා C. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ ඇමෝනියා නිෂ්පාදනය හා සම්බන්ධයෙන් තමයි සැකසීලා තියෙන්නේ. මේ ඇමෝනියා නිෂ්පාදනයේදී දරුවනේ අපි වාතය භාගික ආසවණයට ලක් කරලා නයිට්‍රජන් ලබා ගන්නවා. ඒ වගේම මම ඉස්සරලා කියපු පරිදි ස්වභාවික වායුව සහ නැප්තා පාවිච්චි කරලා අපි හයිඩ්‍රජන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලියට අපි අධික උෂ්ණත්වයක් සහ අධික පීඩනයක් ලබා දෙනවා. ඒ වගේම උත්ප්‍රේරක සහ උත්ප්‍රේරක වර්ධක මේ සඳහා ලබා දීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපිට ඔය Al2O3 සහ K2O කියන උත්ප්‍රේරක වර්ධක දෙක අපි මෙතනදී පාවිච්චි කිරීම සිද්ධ කරන උත්ප්‍රේරක වර්ධක විදියට අපි සවිවර යකඩ පාවිච්චි වෙනවා. මොනවා සඳහාද? උත්ප්‍රේරක විදියට මේ ඇමෝනියා නිෂ්පාදනය. හරි. ඉදිරියට යමු. ප්‍රෝටීන් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? ජෙලටින් නිපදවීමට කොලජන් භාවිතා වේ. සියලුම උත්ප්‍රේරක ප්‍රෝටීන් වේ. සියලුම ප්‍රෝටීන ගෝලාකාර ප්‍රෝටීන් වේ. ඉරිඟු පෘෂ්ඨය තුල වේ ප්‍රෝටීන් අඩංගු වේ. බිත්තරවල ග්ලූටන් අඩංගු වේ. පුතේ අපි දන්නවා මේ පාන් නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන්ම මේ ග්ලූටන් කියන ප්‍රෝටීනය තමයි දායක වෙන්නේ. එහෙනම් පාන් නිෂ්පාදන කවුද පුතේ දායක වෙන්නේ? ග්ලූටන්. එතකොට අපි දන්නවා මේ බිත්තරවල තියෙනවා ඇල්බියුමින්. බිත්තරවල ග්ලූටන් නෙමෙයි තියෙන්නේ. පාන් වල තමයි තියෙන්නේ ග්ලූටන්. හරි. අපි ගත්තොත් පාන් වල තියෙනවා ග්ලූටන්. ග්ලූටන් ප්‍රෝටීන් නිසා අපිට මේ පාන් හදන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බිත්තරවල ඇල්බියුමින් කියන ප්‍රෝටීනය.
ඇල්බියුමින් කියන ප්‍රෝටීනය. ඒ වගේම අපි දැන් දන්නවා මේ වේසා කැසේන් කියන්නේ කිරිවල අඩංගු වෙන ප්‍රෝටීන තමයි කැසේන් හා වේ කියන ප්‍රෝටීන්. කැසේන් සහ වේ කියන ප්‍රෝටීන් අඩංගු වෙනවා. එතකොට ජෙලටින් තියෙනවානේ. මේ ජෙලටින් හදන්නේ කොහොමද? අපි දන්න මේ කොලැජන් තන්තු අරගෙන මේ කොලැජන් තන්තුමය ප්‍රෝටීන් අරගෙන මේවා අධික ලෙස රත් කරලා තමයි විශේෂයෙන්ම මේ ජෙලටින් හදන්නේ. ජෙලටින් කොලැජන් තන්තු වලින්. right. එතකොට පුතේ අපි දන්නවා ගොඩක් එන්සයිම ප්‍රෝටීන් නේ. ගොඩක් එන්සයිම් මොනවද වෙන්නේ? බොහෝ සෙයින් එන්සයිම අපි දන්නවා එන්සයිම හැදලා තියෙන ප්‍රෝටීන් වලින් නේ. ප්‍රෝටීන් වලින් තමයි එන්සයිම හැදලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රෝටීන ප්‍රධාන වශයෙන්ම පළවෙනි ප්‍රෝටීන් වර්ගය තමයි ව්‍යුහාත්මක හා තන්තුමය. මේක ඔයාලා ගුරුවත් පොතේදී ඉංග්‍රීසියෙන් හරියට තියලා සිංහලෙන් වරද්දලා තියෙනවා. තන්තුමය ප්‍රෝටීන්. දෙවෙනි එක ගෝලිකාමය ප්‍රෝටීන්. තුන්වෙනි එක සංකීර්ණ දෙමු. දැන් අපි ගෝලිකාමය ප්‍රෝටීන් ගත්තොත් එහෙම අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම හීමොග්ලොබින් මම වෙන පෑනකින් ලියන්නම්. හීමොග්ලොබින් මයොග්ලොබින් සහ සයිටොක්‍රෝම් තුන් දෙනෙක් ඉන්නවා. ඒතර මේ සංකීර්ණ දෙමුහුන් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝස් සහ ප්‍රෝටීන් එකතු වෙලා හැදෙනවා. ග්ලූකෝස් සහ ප්‍රෝටීන් එකතු වෙලා ග්ලයිකෝප්‍රෝටීන්. ලිපිඩ සහ ප්‍රෝටීන් එකතු වෙලා ලිපෝප්‍රෝටීන්. ඒ වගේම අපිට න්‍යෂ්ටික අම්ල සහ ප්‍රෝටීන් එකතු වෙලා න්‍යෂ්ටික ප්‍රෝටීන් හැදෙනවා. න්‍යෂ්ටික ප්‍රෝටීන් සෑදීම සිද්ධ වෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම මේ ව්‍යුහාත්මක සහ තන්තුමය ප්‍රෝටීන් කොටට අපිට දාන්න පුළුවන් කොලැජන් සහ කෙරටින්. මේ ව්‍යුහාත්මක සහ තන්තුමය ප්‍රෝටීන් ගත්තොත් මේවා ජලයේ අද්‍රාව්‍යයි. මේවා ජලයේදී වෙන්නේ නැහැ. අපි කොලැජන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔය අස්ථි කණ්ඩරා සහ කාට්ලේජ් සාදන්න දායක වෙනවා. අස්ථි කණ්ඩරා කාටිලේජ වගේ සම්බන්ධක පටක හදන්න දායක වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මේ කෙරටින් කියන කෙනා විශේෂයෙන්ම ඔය නියපොතු සම නියපොතු විශේෂයෙන්ම හිසකෙස් වගේ දේවල් වල අඩංගු වෙනවා. දැන් අපි දන්නවා හිමොග්ලොබින් රුධිරේ
ඔක්සිජන් පරිවහනයට කාබන් ඩයොක්සයිඩ් පරිවහනයට දායක වෙනවා. මයොග්ලොබින් ගත්තොත් එහෙම මේ මසල්ස් වල මාංශ පේශී තුලට ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වීම පිටවීම පාලනය කරනවා. සයිටෝක්‍රෝම් කියන පදේ ඉලෙක්ට්‍රෝන පරිවහනය පාලනය කරන කෙනා. ඉලෙක්ට්‍රෝන පරිවහනය කරන කෙනා තමයි සයිටෝක්‍රෝම් කියලා කියන්නේ. එතකොට මේ ග්ලූටන් නිසා තමයි පාම් පිපීම හොඳින් සිද්ධ වෙන්නේ. මේ ඇල්බියුමින් කියන ප්‍රෝටීන නිසා අපිට බිත්තර පාවිච්චි කරලා ඔය මොනවද අපි කියන්නේ සමහර වෙලාවට කේක් නිෂ්පාදන ඒ වගේම තව වටලප්පම් වගේ නිෂ්පාදන ඒ වගේම ඇලෙන සුළු ස්වභාවයක් ලබා දීලා සමහරක් ආහාර වලට විවිධ ඔය පුඩින් වගේ නිෂ්පාදනයන් කරන්නේ මෙන්න මේ බිත්තර වල තියෙන ඇල්බියුමින් නිසා. ඒ නිසා තමයි සාමාන්‍ය පීස හදද්දී ඒ වගේම පාන් වලට චුට්ටක් දානවා බනිස් හදද්දී ඒ වගේම මේ බනිස් වල එහෙම හොඳ නිමාවක් ලබා දීමටත් බිත්තර ගොඩක් වෙලාවට පාවිච්චි වුණා. හැබැයි දැන් නම් මේවට වෙනත් රසායනික ද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒ ගොඩක් වෙලාවට දැන් ඔය බිත්තර වෙනුවට ආදේශික කේක් සඳහා පවා යොදාගෙන තියෙන්නේ. ඒ නිසා කේක් දැන් අපි හදලා බැලුවොත් මිල බිත්තර දාලා කේක් එකක් ඔය ගන්නට දෙන්න බෑ. ඒ නිසා වෙජිටේරියන් කට්ටියට මේක හොඳ නිවුස් එකක් වේවි. හරි. එතකොට ඔය කැසේන් සහ වේ ප්‍රෝටීන් නිසා විශේෂයෙන්ම කිරි, මෝරු, චීස් ආය මොනවද තියෙන්නේ? කිරි ආශ්‍රිත නිෂ්පාදන, මී කිරි, යෝගට් මේ වගේ මිදීම මේ වගේ ඔය කිරිමේ ස්වභාවය කිරි ආහාරවල කැසේන් සහ වේ කියන ප්‍රෝටීන් එක බද්ධ වෙලා තියෙනවා. ඒතර කොලජන් තන්තු රත් කරලා අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ජෙලටින් වලදී. ඒ වගේම එන්සයිම් සහ එන්සයිම් බහුතරයක් එන්සයිම් සියල්ලම පහේ ප්‍රෝටීන වෙනවා. හරි. එහෙනම් මේකේ ජෙලටින් නිපදවීමට කොලජන් භාවිත වෙනවා. සියලුම උත්ප්‍රේරක ප්‍රෝටීන වෙන්නේ නැහැ. ඇයි සියලුම උත්ප්‍රේරක ප්‍රෝටීන වෙන්නේ නැත්තේ? දැන් යකඩ, ප්ලැටිනම් ඒවා මේ ප්‍රෝටීනද? නැහැනේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම ජෛව ඩීසල් නිෂ්පාදනයේ පාවිච්චි කරන විෂම ජාති උත්ප්‍රේරක, කෝස්ටික් සෝඩා මේවා ප්‍රෝටීන්ද? නැහැ. සියලුම ප්‍රෝටීන ගෝලාකාර ප්‍රෝටීන නෙවෙයි. නැහැ. අපිට ප්‍රෝටීන වර්ග තුනක් අපි කතා කරා. ඉරිඟු පෘෂ්ඨය තුල මොනවද අඩංගු වෙන්නේ? ඉරිඟු පෘෂ්ඨය තුල අඩංගු වෙන්නේ ග්ලූටන් නේ, ග්ලූටන්. බිත්තර වල අඩංගු වෙන්නේ ඇල්බියුමින්. මේ ටික පාඩම් කරලා තියාගන්න. කෝපි වල අඩංගු වන කැෆේන්. කැෆේන් කියලා කියන්නේ දරුවනේ ඇල්කලොයිඩයක්. ඒ වගේම කැෆේන් කියන්නේ ද්විතීක පරිවෘතය. විශේෂයෙන්ම අපි දන්නවා ඔය තේ කොළ වලින් කෝපි වලින් අපි කැෆේන් නිස්සාරණය සිද්ධ කරනවා. කොහොමද අපි කැෆේන් නිස්සාරණය සරලව ගත්තොත් එහෙම සිද්ධ කරන්නේ? අපි මොකද කරන්නේ? ඉස්සරලම බීකරයක් අරගෙන මේකට සෝඩියම් කාබනේට් වගේ සංයෝගයක් දාලා මේක දිය කරනවා හොඳට නොපෙනී යනතුරු. නේද? ඊට පස්සේ මොකද කරන්නේ? මේකට තේ කොළ එකතු කරනවා. තේ කොළ එකතු කරනවා. තේ කොළ එකතු කරලා මේක රත් කරනවා. හැබැයි නටන්න දෙන්නේ නැහැ. නැටුවොත් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ජලය වාෂ්ප වෙලා යන්න පුළුවන්. දෙවෙනි එක තමයි ද්විතීක පරිවෘත්තජ එතරම්ම තාපස්ථායි නෑ. ඒවා තාපය හමුවේදී බිඳී යාමට ඉඩ තියෙනවා. තාපය හමුවේදී බිඳලා යන්න ඉඩ තියෙනවා. එතකොට මොකද කරන්නේ? මෙහා සෙල්සියස් අංශක 90කට රත් කරලා අපි මෙන්න මෙහාව නිවෙන්න තියලා සෙල්සියස් අංශක 90ට වගේ රත් කරලා මේක නිවෙන්න තියලා අපි මොකද කරන්නේ? මෙයාව පෙරා ගන්නවා. පෙරහන් කඩදාසියක් දාලා මේක පෙරා ගන්නවා. පෙරුණාට පස්සේ මේක අපි නිවෙන්න තියනවා කාමර උෂ්ණත්වයට. දැන් මේ තේ ද්‍රාවණය කාමර උෂ්ණත්වයට නිවෙන්න තියලා අපි මොකද කරන්නේ? තේවල වර්ණය මේ වගේ කියමු. අපි ගන්නවා මධ්‍යම ද්‍රවීයතාවක් තියෙන ද්‍රාවක යක්වන
ඩයික්ලෝරෝමෙතේන්. ඩයික්ලෝරෝමෙතේන් මිලිලිටර් 45ක් විතර අරගෙන මේ ඩයික්ලෝරෝමෙතේන් කොටස් 3කට බෙදා ගන්න. අපි මේකට කියනවා ඩයික්ලෝරෝමෙතේන්. පුතේ මේ ඩයික්ලෝරෝමෙතේන්ගේ සූත්‍රය මොකද්ද? CH2Cl2 DCM කියලා කියන්නේ කෙටියෙන්. දැන් මම මේ ඩයික්ලෝරෝමෙතේන් අවර්ණයි මේකෙන් 15 මිලිලිටර් 15 මිලිලිටර් 15 මිලිලිටර් ගානේ කොටස් 3ක් අරගෙන මම මොකද කරන්නේ මේකේ එක කොටසක් දානවා මෙන්න මේ තේ ද්‍රාවණයට. තේ ද්‍රාවණයට දාලා කලවම් කරලා මේක කාම උෂ්ණත්වයට නිවෙනකන් තියන්න ඕනේ. නැත්තම් මොකද කරන්නේ මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන් කියන කෙනා වාෂ්පශීලී කෙනෙක්. මේ ප්‍රැක්ටිකල් ඔබට මතක නැත්තම් කරුණාකරලා ස්වභාව නිෂ්පාදනයට ගිහිලා මේ ප්‍රැක්ටිකල් එක බලා ගන්න. ඩයික්ලෝරෝමෙතේන් දාලා මොකද කරන්නේ? මෙන්න මෙයාව බේරුම් පොඩිලයකට දානවා. මෙහෙම බේරුම් පොඩිලයකට දානවා. මෙයා බේරුම් පොඩිලයකට දානවා. බේරුම් පොඩිලයකට දාලා මේක ක්‍රමානුකූලව සොලවනවා. මේ ක්‍රමානුකූලව. හයියෙන් සොලවන්නේ නැහැ. හයියෙන් සෙලුනොත් මේකේ තෛලෝදයක් ඇති වෙන්න පුළුවන්. මොකක්ද ඇති වෙන්න පුළුවන්? තෙල් ද්‍රාවල තෙල් තට්ටුවක් අපිට තෛලෝදයක් ඇති වෙන්න නිසා අපි මේක ක්‍රමානුකූලව කලවම් කරන්නේ හයියෙන් කලවම් කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක ස්තර දෙකකට බෙදෙනවා. මේක ස්තර දෙකකට බෙදෙනවා. එකක් තමයි කැෆේන් දිය වෙච්ච දැන් තේ වල තිබ්බ කැෆේන් ටිකක් දිය වෙලා ඩයික්ලෝරෝමෙතේන් මිශ්‍රණය තුලට එනවා. උඩ ඉතුරු වෙනවා ඩයික්ලෝරෝමෙතේන් එකපාරක් ඉවත් වෙච්ච තේ. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ පල්ලෙහා ටැප් එක අයින් කරලා මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන් වරගෙන දානවා පරීක්ෂණ නලයකට. සෝරි තවත් මොකක් හරි බීකරයට වගේ දානවා. එතකොට මොකද වෙන්නේ? මේ ස්තරය පල්ලෙහාට එනවා. එතකොට මේ ස්තරය පල්ලෙහාට එනවා. මම මොකද කරන්නේ? තව අලුත් ඩයික්ලෝරෝමෙතේන් 15ක් මේකට දානවා. මේ තේ සහ මේකට අලුත් ඩයික්ලෝරෝමෙතේන් 15ක් දානවා. දාලා කලින් වගේම කලවම් කරනවා. කලවම් කරාට පස්සේ මොකද වෙන්නේ? මේක යලිත් ස්තර දෙකකට වෙන් වෙනවා. යලිත් ස්තර දෙකකට වෙන් වෙනවා. දෙවෙනි වතාවටත් මොකද වෙන්නේ? මේ තේවල තියෙන කැෆේන් ඩයික්ලෝරෝමෙතේන් දිය කර ගන්නවා. තේවලට වැඩිය ඩයික්ලෝරෝමෙතේන් වල ඝනත්වය වැඩි. ඒක නිසා ඩයික්ලෝරෝමෙතේන් පල්ලෙහාට එනවා. මම මොකද කරන්නේ? මේ දෙවෙනි වතාවටත් මේ ඩයික්ලෝරෝමෙතේන් ටික මෙතනට ගන්නවා. මේ ක්‍රියාවලිය මම තුන්වෙනි වතාවටත් කරනවා. කරලා මම අවස්ථා තුනකදී එකතු කරගත්ත ඩයික්ලෝරෝමෙතේන් මේ අවස්ථා තුනකදී කැෆේන් දිය කරවා ගත්ත ඩයික්ලෝරෝමෙතේන් අරගෙන අයපාරක් මවට මතක් කරන්නේ මේ ප්‍රැක්ටිකල් එක ඔබට තේරෙන්නේ නැත්නම් කරුණාකරලා අපි සිද්ධාන්ත යටතේදී මේ ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරලා තියෙන ස්වභාව නිෂ්පාදන පාඩමේදී රයිට් අපි තුන්වෙනි වතාව මෙන්න මේ අවස්ථා තුනේදී දිය කරගත්ත කැෆේන් දිය කරගත්ත ඩයික්ලෝරෝමෙතේන් ද්‍රාවක තුන මේකට දාලා අපි මෙයාව රත් කරනවා. අපි මෙයාව රත් කරනවා. පැහැදිලිද? අපි මෙයාව රත් කරනවා. මෙයාව රත් කරද්දි මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ පිටතට හැබැයි මට මේක එකපාර රත් කරන එක අසාර්ථකයි. මොකද දැන් මේ තියෙන කැෆේන් දිය වෙච්ච ඩයික්ලෝරෝමෙතේන් මේක ගිනි ගන්න පුළුවන්. මේ එක ස්ථානයක් විතර රත් කරොත් දරුවනේ මේ රත් කරන ස්ථානය ජලනාංකයට පත් වෙලා මෙයා ගිනි ගැනීමේ ඉඩ කඩක් තියෙනවා.
පැහැදිලිද? ඒ නිසා මේක ගිනි ගන්න එක වළක්වන්න මම මෙන්න මේ ඇටවුම දානවා ජල තාපකයකට. ජල තාපකයකට දාලා තමයි රත් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මම මේක උඩට තව දානවා දුම් කූඩුවක්. දුම් කූඩුවක් දාලා මෙන්න මේක රත් කරද්දී මම මේක මන්තනය කරනවා, කලවම් කරනවා. මෙන්න මේ වාෂ්ප වෙන ඩයික්ලෝරෝමෙතේන් වාෂ්පය අපි ඉවත් කරලා දානවා. ඉවත් කරලා දැම්මට පස්සේ මොකද කරන්නේ? මට ලැබෙනවා මෙන්න මේ පරීක්ෂණ නලයේ පල්ලෙහා කැෆේන් ලැබෙනවා. හරි. කැෆේන් ස්වල්පයක් ලැබෙනවා. දැන් මම මොකද කරන්නේ? මේ කැෆේන් පුනර්ස්පටිකීකරණ ලක් කරලා පුනර්ස්පටිකීකරණය පුනර්ස්පටිකීකරණයට ලක් කරලා මේක පිරිසුදු කිරීම කරනවා. ඊට පස්සේ මට මෙන්න මෙයාව ද්‍රවාංක පරීක්ෂා කරලා ඒ වගේම තුනී ස්තර වර්ණරේඛ ශිල්පයේදී තුනී ස්තර වර්ණරේඛ ශිල්පය පාවිච්චි කරලා ද්‍රවාංක පරීක්ෂාව තුනී ස්තර වර්ණරේඛ ශිල්ප පාවිච්චි කරලා හැකියාව තියෙනවා විද්‍යාගාරයේ තියෙන හොඳ කැෆේන් සහ අපි දැන් මෙන්න මේ නිෂ්පාදනය කරපු කැෆේන් කියලා දෙන්න සංසන්දනය කරලා බලන්න. පැහැදිලිද? ඒ දෙන සංසන්දනය කරලා බැලීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ ඇත්තටම කැෆේන්ද කියලා. දැන් අපි දන්නේ නැහැ මොකක්ද සංයෝගය කියලා. කැෆේන් සාමාන්‍යයෙන් සුදු පාට කුඩක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඉටිපන්දමක ස්වභාවය ඉටිපන්දම් කුඩු වල ස්වභාවය වගේ තියෙන්නේ. මට මෙතනදී පුතේ මම මේ ඩයික්ලෝරෝමෙතේන් ස්තර 3 ජල බිඳු තිබ්බොත් එහෙම මේකේ ජල බිඳු අයින් කරන්න නිර්ජලීය සල්ෆේට් එක පාවිච්චි කරන්න පුළුවන්. නිර්ජලීය සල්ෆේට් එක පාවිච්චි කරන්න පුළුවන්. සෝඩියම් සල්ෆේට් හෝ මැග්නීසියම් සල්ෆේට්. අර මම මුලින්ම සෝඩියම් කාබනේට් දාලා රත් කරා මතකද? දැන් මේක තේරෙන්නේ ප්‍රැක්ටිකල්ව දන්න ළමයිට විතරයි ඈ. නැති අය මේක වෙහෙම පෝස්ට් කරලා කරුණාකරලා ගිහිල්ලා ස්වභාව නිෂ්පාදන පාඩමේ මේ ප්‍රැක්ටිකල් එක කතා කරනවා. සෝඩියම් කාබනේට් දැන් මේ කැෆේන් හැර වෙනත් ද්විතීක පරිවෘත්තජ තිබුණොත් එහෙම ඒවා මේ තේ ද්‍රාවණයට එන එක වළක්වන්න තමයි සෝඩියම් කාබනේට් දැම්මේ. එතකොට එහෙම දේවල් තිබ්බොත් වෙනත් ද්විතීක පරිවෘත්ත තිබ්බොත් ඒ වගේ කාබනේට අවක්ෂේප වෙලා යනවා. right. කාබනේට හැදලා අවක්ෂේප යනවා. එතකොට මේ තේ ද්‍රාවණය නිවෙන්න තියලා ඩයික්ලෝරෝමෙතේන් දැම්මේ. තේ ද්‍රාවණය නිවෙන්න තියලා ඩයික්ලෝරෝමෙතේන් දැම්මේ. ඩයික්ලෝරෝමෙතේන් කියන එක නා වාෂ්පශීලී. ඒ වගේම තමයි ජලයට වඩා හොඳින් කැෆේන් දිය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කාටද? මෙන්න මේ ඩයික්ලෝරෝ මෙතේන්ට. තුන්වෙනි එක තමයි ඩයික්ලෝරෝ මෙතේන් සහ කැෆේන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක නිසා තමයි ඩයික්ලෝරෝ මෙතේන් මේ ක්‍රියාවලිය සඳහා අපි යොදාගත්තේ. හරි. එතකොට මම මෙතන නිර්ජලීය සල්ෆේටයක් පාවිච්චි කරේ. අපි කැෆේන් දිය කරගත්ත ඩයික්ලෝරෝ මෙතේන් මිශ්‍රණේ ජල බිඳු තිබ්බොත් ඒ ජල බිඳුව අයින් කරන්න තමයි මේක පාවිච්චි කරේ. ඒතර කැෆේන් පිරිසුදු කරන්න මම පාවිච්චි කරා පුනර්ස්පටිකීකරණය කියන ක්‍රමවේදය. ඔබ බලා ගන්න පුනර්ස්පටිකීකරණ හැම වෙලාවෙම ගහන ප්‍රශ්නයක්. ඒ වගේම මේ තියෙන සැබෑ කැෆේන්මද බලා ගන්න මම මෙන්න මෙයාගේ ඉටි විශේෂයෙන්ම පැරපින් ඉටි තාපකයක් පාවිච්චි කරලා ද්‍රවාංක පරීක්ෂාව කරා. ඒ පැරපින් ඉටි තාපකයක් ගත්තේ. සාමාන්‍යයෙන් පැරපින් ඉටි තාපකයක් ගත්තේ ජලයේ සෙල්සියස් අංශක 100 දී වාෂ්ප වෙනවා. හැබැයි අපි ගත්තොත් එහෙම කැෆේන් වල ද්‍රවාංකයට කැෆේන් ඝනය ද්‍රව වෙන්නේ
සෙල්සියස් අංශක 225 227 අතර පරාසයක් තුල. එතකොට සෙල්සියස් අංශක 200ක් වෙනකම් ජල තාපකයක් තියෙන්නේ නැහැ. ඇයි? සෙල්සියස් අංශක 100 දී ජලය වාෂ්ප වෙනවා. එහෙනම් මේ ජලය වාෂ්ප වෙන එක වෙනුවට මම මේ පැරපින්නිටි තාපකයක් පාවිච්චි කරන පැරපින්නිටි ඉහළ උෂ්ණත්වයක් වෙනකම් ජල තාපකයේ වෙනුවට පරීක්ෂණ නලයට තාපය ලබා දීම සිද්ධ කරනවා. දැන් මේක ජල තාපකයක් ගන්න නැතුව කෙලින්ම රත් කරොත් මොකද වෙන්නේ? ඩයික්ලෝරෝමෙතේන් කියන කෙනා අපි දන්නා වාෂ්පශීලී සංයෝගයක්. මේ වාෂ්පශීලී සංයෝගය රත් කරන ස්ථානයේ පමණක් ජෝලනාංකයට ඇවිල්ලා ගිනි ගන්න පුළුවන්. ඇයි දුම් කුඩුවක් දැන් මේ උඩ? මේ වාෂ්ප වෙන ඩයික්ලෝරෝමෙතේන් වාෂ්පය ගිනි ගැනීම වැළැක්වීමට විද්‍යාගාරයෙන් බැහැරට අපිට මේ දුම් කුඩුව හරහා යැවීමේ හැකියාවක් තියෙනවා. බේරුම් පුඩියේදී භාවිත වෙන සිද්ධාන්තය මොකක්ද? ඝනත්ව වෙනස. අපි දන්නවා ඩයික්ලෝරෝමෙතේන් වල ඝනත්වය වැඩි, ජලයේ ඝනත්වය අඩු. ඒ නිසා ඝනත්වය වැඩි ඩයික්ලෝරෝමෙතේන් මේ බේරුම් පුඩියලේ පල්ලෙහාට එනවා. හරි. ඉදිරියට යන්න බලන්න. දැන් මේකෙදී කැෆේන් කියන කෙනා ගත්තොත් කැෆේන් ඇල්කලොයිඩයක් ඒකත් හරි. කැෆේන් කියන කෙනා හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ඒකත් හරි. එහෙනම් පිළිතුරු දෙකක් තියෙනවා මෙන්න මේ 14 වන ප්‍රශ්නය සඳහා. ඒ නිසා මේ අවුරුද්දේදී මෙන්න මේ පිළිතුරු දෙක සඳහාම ලකුණු ලබා දීම සිද්ධ වෙනවා. කැෆේන් සගන්ධ තෙල් වර්ගයක් නෙවෙයි. කැෆේන් කියන්නේ ද්විතීයික පරිවෘත්තජයක්. පොලිෆිනොලික සංයෝගික නෑ. ඒකත් බොරුවක්. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 1 සහ 2 කියන පිළිතුරු දෙකම. right. පරිසරය තුළ සිදුවිය හැකි ක්‍රියාවලියක් වනුයේ කාබන් ඩයොක්සයිඩ් දියවීම නිසා සාගර ජලයේ pH අගය ඉහළ යාම. දරුවනේ අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා හැදෙන්නේ කාබනික අම්ලය. කාබනික අම්ලය. මේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ජලයේ දිය වුණොත් හැදෙන්නේ H2CO3 කියන කාබනික අම්ලය. හැබැයි මේ කාබනික අම්ලය ඊටාම දුබල අම්ලයක්. මේ කාබනික අම්ලය මොන අම්ලයක්ද පුතේ? දුබල අම්ලයක්. මේ දුබල අම්ලයක් මෙයාට pH අගය 4 වැඩි අඩු කරන්න පුළුවන්. දැන් අපි උදාසීන නම් pH අගය 7යිනේ. එතකොට 4 වැඩි අඩු වගයක් කියන්නේ 6 5 වගේ කියන්නේ මේවා ආම්ලිකයි. ආම්ලිකයි. pH අගේ 8 9 කියන්නේ මේවා බාෂ්මිකයි. එතකොට මේ කාබනික්ට හැකියාව තියෙනවා pH අගේ අඩු කරන්න. හැබැයි කාබනික්ට හැකියාවක් නැහැ pH අගය මෙන්න මේ ලෙවල් එකේ 5.4 වැඩිය අඩු කරන්න බෑ. හේතුව 5.4 වැඩිය අඩු වුණොත් එහෙම අපි කියනවා අම්ල වැස්සක් කියලා. හැබැයි දැන් මේ වැඩේ කාබන් ඩයොක්සයිඩ්ට බැරි වුණාට pH අගය 5.4 වැඩිය අඩු කරන්න හැකියාවක් තියෙනවා. දැන් SO2 ගත්තොත් SO2 වලින් SO3 හැදෙනවනේ. මේ SO3 වායුව ජලයත් එක්ක එකතු වෙලා H2SO4 හදනවා. මෙයාට පුළුවන් pH අගය 5.4 වැඩි අඩු කරන්න. ඒ වගේම NO2 වායුව ජලයත් එක්ක එකතු වෙලා හදනවා HNO3. මෙයාටත් හැකියාව තියෙනවා pH අගය 5.4 වැඩි පල්ලෙහාට දාන්න. පැහැදිලිද? right. එවනම් පළවෙනි ප්‍රකාශය බලමු අපි. කාබන් ඩයොක්සයිඩ් දියවීම නිසා සාගර ජලයේ pH අගය ඉහළ යාම. ඒක වැරදි. සාගර ජලයේ pH අගය ඉහළ යන්න බෑ. 2. දැව දහනය කිරීමෙන් පරිසරයට නව කාබන් මුදා හැරේ. දැන් මේක චුට්ටක් හිතන්න තියෙන දෙයක්. අප පොඩක් ඒක තියෙනවා.
වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මගින් අම්ල වැසිය ඇතිවීම. මං කිව්වා කාබන් ඩයොක්සයිඩ් වායුවට හැකියාවක් නැහැ අම්ල වැසිය ඇති කරන්න. හේතුව කාබන් ඩයොක්සයිඩ් ජලයේදී වෙලා හදන්නේ කාබනික් අම්ලය දුබල අම්ලයක්. එයාට pH අගය 5.4 වැඩිය පහළ දාන්න බෑ. pH අගය 5.4 වැඩිය පහළ වුණොත් තමයි ඒක අම්ල වැස්සක් වෙන්නේ. පරිසර දූෂණයේ හේතුවෙන් පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ ඕසෝන් ප්‍රමාණය ඉහළ යාම. නෑ. පරිසර දූෂණය නිසා පෘථිවිය ආසන්නයේ ඕසෝන් ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ඕසෝන් කියන කෙනා ගොඩක් වෙලාවට රැඳෙන්නේ ඕසෝන් ස්තරය ආසන්න. නේද? අපි දන්නවා මේ ස්තර ඉහළ ස්තර ගෝලයේ තමයි කවුද ඉන්නේ? ඕසෝන් කියන කෙනා ඉන්නේ. ඕසෝන් ගත්තොත් එහෙම ඕසෝන්ගේ ඝනකම 1.5 3 මිලිමීටර අතර. මෙයා සාමාන්‍ය පෘථිවියේ ඉඳලා කිලෝමීටර් 25 35 වගේ අතර ප්‍රමාණයක තමයි පවතින්නේ. ආසන්නයේ එහෙම කතාවක් නැහැ. ගවයින් විසින් නිකුත් කරන මීතේන් හරිතාගාර ආචරණය ඇති කිරීම. පැහැදිලිවම ගවයන් ගත්තොත් එහෙම වමාරා කන සත්වයෙක්. ගවයා කියන සත්වයා වමාරා කන සත්වයෙක්. එතකොට මෙයාගේ ආහාර මාර්ගයේ තියෙන යම් යම් ඉන්ද්‍රයන් මගින් මෙන්න මේ ආහාරයට ගන්න කාබනික ද්‍රව්‍ය නිර්වායු තත්ත්ව බවට පත් කරලා මීතේන් නිකදවීම කරනවා. හරි? එහෙනම් ඒ සිද්ධිය සිද්ධ වෙන දෙයක්ද? පැහැදිලිවම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. හරි හරිතාගාර ආචරණය ඇති කරනවා කියනකොට හරිතාගාර වායු නිකුත් කරනවා කියන වචනේ තිබ්බත් වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි දැන් ඔය හරිතාගාර වායුවක් වෙනවා තමයි මීතේන්. මීතේන් හරිතාගාර වායුවක්. අපි දන්නවා මේ මීතේන් කියන කෙනා පරිසරයට මුදාහරන තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපි දන්නවා මඩ වගුරු බිම් තියෙනවානේ. ඒ වගේම අතහැරන ලද කෘෂිකාර්මික බිම්. මේවට ජලය එකතු වීම නිසා ඒ ජලය සහ කාබනික ද්‍රව්‍ය පල් වීමෙනොත් මීතේන් වායුව නිපදවනවා. ඒ කියන්නේ ජීව වායු ටැංකියක වෙන වැඩේ කුඹුරක හරි මඩ වගුරක හරි වෙනවා නම් එතනත් මීතේන් නිපදවීම සිද්ධ වෙනවා. මෙමගින් වායුගෝලයට හරිතාගාර වායුවක් වෙන මීතේන් එකතු වීම සිද්ධ වෙනවා. අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම මීතේන්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම N2O, CFC, ජල වාෂ්ප මේවා, ඒ වගේම තමයි හේලෝ කාබන්, ඒ කියන්නේ CFC, HCFC වගේ කට්ටිය හරිතාගාර ආචරණය එහෙම නැත්නම් හරිතාගාර වායු නිදිර අපි සලකනවා. මේවා පරිසරයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට දායක වෙනවා. නේද? ඕසෝන් කියන කෙනා ස්ථායී නෑ. NO සහ NO2 දෙන්නත් ස්ථායී නෑ. හැබැයි ඒවටත් හැකියාව තියෙනවා. පාරජම්බුල කියන උරා ගැනීම හැකියාව තියෙනවා. අදෝරක්ත කියන උරා ගැනීම හැකියාව තියෙනවා. අදෝරක්ත කියන උරා ගන්නට හැකියාව තිබ්බට ඒවා අස්ථායී නිසා අපි හරිතාගාර වායුන් ගොඩට දැමීමට උත්සුක වෙන්නේ නැහැ. ඉස්සරන් දාලා තිබ්බ දැන් නම් ඒවා දාන්නේ නැහැ. දැව දහනය කිරීමෙන් පරිසරයට නව කාබන් මුදා හැරීම. එතකොට අපි දන්නවා දැව කියන කෙනක් තියෙන පරිසරේ. එතකොට දැව දහනය වුණොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් වායුව ජල වාෂ්ප වායු ගෝලයට එකතු වෙනවා. ඇත්ත. හැබැයි මේ විශ්වයේම එක ගෝලයක් විදිහට අපි ගන්න. එතකොට පරිසරයට දැන් ශාකය කියන්නේ කාබනික ද්‍රව්‍යයක් නේ. එතකොට ඒක දහනය වෙලා එකතු වෙන කාබන් පරිසරයට එකතු වීමක් ගන්න විදිහක් නැහැ. හේතුව මේ ශාක තියෙන්නේ පරිසරය තුලම තමයි දරුවෝ. එහෙනම් මට 15 වෙනි ප්‍රශ්නයට හොඳම පිළිතුරු ලෙස ගත හැකි වෙන්නේ මෙන්න මේ පිළිතුර 5 වන පිළිතුර. 5 වන පිළිතුර තමයි මට ගත හැකි හොඳම පිළිතුර වන්නේ. right. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු බලන්න. සුද්ධජීවීන් භාවිතය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. පොහොර නිෂ්පාදනය සඳහා. අපි දන්නවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී වියෝජක සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය බලපානවා. ඒතර මේක විශේෂයෙන්ම කාබනික පොහොර වල තමයි දායක වෙන්නේ. ආහාර පරිපූර්ණක නිෂ්පාදනය. පැහැදිලිව අපි දන්නවා ආහාර පරිපූර්ණක සුද්ධජීවීන් පාවිච්චි කරලා නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. තෘතීක ජල පිරිපාදු කිරීමේ අධ්‍යයනයේදී
විෂසහිත සාබනික සංයෝග ඉවත් කිරීම සඳහා. දරුවනේ ත්‍රිතීක පිරියම් කිරීමේදී අපි කියනවා විෂ බීජ නාශනය කරන්න කියලා. මේ විෂ බීජ නාශනය අපි ගත්තොත් එහෙම ක්ලෝරිනීකරණය, ඕසෝනීකරණය සහ පාරජම්බුල කිරණ වලට නිරාවරණය කියන ක්‍රමවේද තුනේ එකක් තමයි අපි යොදාගන්නේ ත්‍රිතීක පිරියම් කිරීමේ අධීරයේදී. ප්‍රාථමික පිරියම් කිරීම කියලා කියන්නේ භෞතික ක්‍රමයක්. ඒ ක්‍රමයට සුදු ජීවීන් දායක වෙන්නේ නැහැ. ද්විතීක පිරියම් කිරීම කියලා කියන්නේ සවාය සුදු ජීවීන් මගින් සිදු කරන ක්‍රියාවලිය. ත්‍රිතීක පිරියම් කිරීම පැහැදිලිවම රසායනික ප්‍රතික්‍රියා කිරීමක්. නිර්වායුරන් බර ජීර්ණය කියලා අපි ගත්තොත් එහෙම මෙන්න මේ නිර්වායුරන් බර ජීර්ණය අපිට හැකියාව තියෙනවා මොකක් කරන්නද? නිර්වායු සුදු ජීවීන් මගින් ක්‍රියාත්මක කරන්න. එතකොට සවායු සුදු ජීවීන් පාවිච්චි කරලා ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම සිද්ධ වෙන්නේ ද්විතීක පිරියම් කිරීමේදී. අපි දන්නවා මේ ද්විතීක පිරියම් කිරීමේදී අපි ජලය වාතනය කිරීම සිද්ධ කරනවා. මේ ජලය වාතනය කිරීමේදී මොකද වෙන්නේ? ජලය වාතනය කිරීමේදී සවායු සුදු ජීවීන්ට යෝග්‍ය පරිසරයක් ලැබිලා මේ සවායු සුදු ජීවීන් මගින් අපජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය සහ සුදු ජීවීන්ගේ සෛලීය ද්‍රව්‍ය විදිහට තැම්පත් කර ගැනීම තියෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට සවායු සුදු ජීවීන් ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ ද්විතීක පිරියම් කිරීමේදී, නිර්වායු සුදු ජීවීන් ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ නිර්වායුරන් බර ජීර්ණයේදී. හරි. එතකොට නිර්වායුරන් බර ජීර්ණය කියන එක අපි ගත්තොත් එහෙම හරි. මේක ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම. මේක ද්විතීක පිරියම් කිරීම. තුන්වෙනියා තෘතීයක පිරියම් කිරීම නොහොත් විෂ බීජ නාශනය. එතකොට මෙන්න මේ අවස්ථා දෙකේදීම එකතු වෙන රොන් මඩ අරගෙන මෙන්න මේ අවස්ථා දෙකේදීම එකතු වෙන රොන් මඩ අරගෙන මේ ප්‍රාථමික රොන් මඩ සහ ද්විතීක රොන් මඩ අරගෙන නිර්වායු රොන් බොර ජීරකය මෙන්න මේ නිර්වායු රොන් බොර ජීරකයට දාලා අපිට ජීර්ණය කරව ගන්න පුළුවන්. මේකෙදි ප්‍රධාන වශයෙන් ඵල දෙකක් හැදෙනවා. එකක් තමයි කොම්පෝස්ට්, අනිත් එක ජීව වායුව තැනීමට අවශ්‍ය වායුව. ජීව වායුව තැනීමට අවශ්‍ය වෙන වායුව. එතන මේ ප්‍රාථමික පිරියම් කිරීම කියලා කියන්නේ මම කිව්වා භෞතික ක්‍රමවේදයක්. මේක භෞතික ක්‍රමවේදයක්. මේක සවායු සුදු ජීවීන් වෙන්නේ. මේක ක්ලෝරිනීකරණය, ඕසෝනීකරණය, පාරජම්බුල කිරණ වලට නිරාවරණය කියන ක්‍රමවල තුනක් පාවිච්චි කරන මේකෙදි ක්ලෝරින් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. ක්ලෝරින් වායුව හෝ ක්ලෝරින් ඝනය එහෙම නැත්නම් ClO2 මෙයා වඩාත් පරිසර හිතකාමී ක්ලෝරින් වායුවට සාපේක්ෂව. ඒ ක්ලෝරින් වායුව කියන්නේ විරංජනකාරකයක්. මේ විරංජනකාරක වායුව පරිසරයට මුදා හැරියොත් එහෙම
මොකද වෙන්නේ? පරිසරයේ ඉන්න පරිසරයේ තියෙන ශාක සතුන් මේ හැමෝම විරංජනයේ ලක් වෙලා අවර්ණ වෙලා විශේෂයෙන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ශ්වසන ක්‍රියාවලීන් වගේ දේවල් නැවතීමේ ඉඩකඩ තියෙනවා. එතකොට මේ භෞතික පිළියම් කිරීමේදී ගොඩක් වෙලාවට භෞතික පිළියම් කිරීම දැලක් කරහා යවනවා. ඊට පස්සේ වැලි පෙරණයක් වගේ පෙරණයන් පාවිච්චි වෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ටැංකි එක දාලා ටික කාලයක් තියෙනවා. හරි. මේ භෞතික පිළියම් කිරීම අපි ගත්තොත් එහෙම භෞතික පිළියම් කිරීම ගත්තොත් දැල් පෙරණයක් වැලි පෙරණයක් දැන් දැල් පෙරණයක් ගත්තොත් දැල් පෙරණය හරහා කඩදාසි කෑලි ලී කෑලි ඒ වගේ දේවල් එන එක නවත්වනවා. වැලි පෙරණයක් හරහා ගොඩක් වෙලාවට ඝනාපද්‍රව්‍ය නවතිනවා. ඊට පස්සේ නිශ්චල ටැංකිය එක තබනවා. නිශ්චල ටැංකිය එක තියද්දී අපි දානවා මේකට ඇලම්. ඇලම් එකතු කරනවා. ඇලම් කියන කෙනා රසායනික ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ දරුවෝ. එහෙනම් මොකද කරන්නේ? දැන් මේ ජලයේ තියෙන කලිලාංශු එහෙම යන අංශු තියෙනවානේ. ඒ යන අංශුත් සමග කැදලි බැඳලා එයා අවක්ෂේපණය වෙනවා. පතුලේ තැම්පත් වෙනවා. විශේෂයෙන්ම ජලයේ දිය වෙලා තියෙන කුඩා අංශු අවක්ෂේප වීමේ ශීඝ්‍රතාව වැඩි කිරීම තමයි ඇලම් කරන්නේ. නැතු රසායනිකව මේකට දායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ස්වායු ශ්වසනයේදී right අපිට මේක ඊළඟට තව දෙයක් තියෙනවා සමහර ලාවට මේක මෙන්න මෙහෙම තට්ටු වශයෙන් ජලයට වැටෙන්න සලස්වන සමහර ලාවට මේ ජලයට තට්ටු වශයෙන් මෙන්න මෙහෙම වැටෙන්න සලස්වනවා. හේතුව තමයි මේ ජලය වාතනය. මද වශයෙන් වාතනය විශේෂයෙන්ම මේකේ දිය වෙලා තියෙන ඔය ඇමෝනියා මීතේන් වගේ සල්ෆර් ඩයොක්සයිඩ් වගේ විෂ වායු නිවත් කිරීමට තමයි මෙයව පාවිච්චි වෙන්නේ. දැන් මේ වාතනයේ තියෙනවනේ. මේ වාතනයේදී විශේෂයෙන්ම ජලයේ දිය වෙලා තියෙන ඔය දුගඳ හමන වායු තියෙනවනේ. ඒ දුගඳ හමන වායුන් සහ මේවායි විෂ පොඩ්ඩක් අයින් වෙනවා. දැන් මේ වාතනය ඊටම ප්‍රාථමික වාතනයක් විදිහට තමයි කරන්නේ. හැබැයි ද්විතීයික පිරියම් කිරීමේදී මේ වගේ නෙමෙයි අපේ ද්විතීයික පිරියම් කිරීමේදී අපි ගත්තොත් එහෙනම් මේ ද්විතීයික පිරියම් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අපි වාතනය කරනවා. මේ වාතනය කරන්නේ ක්‍රම දෙකක්. කාන්දු පෙරහන් ක්‍රමය. කාන්දු පෙරහන් ක්‍රමය. දෙවෙනි එක භ්‍රමණ සිලින්ඩර් ක්‍රමය. හරි. එතකොට මේ කාන්දු පෙරහන් ක්‍රමයේදී සහ භ්‍රමණ සිලින්ඩර් ක්‍රමයේදී ස්වායු සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සහ මේ ජලයේ දීලා තියෙන කාබනික ද්‍රව්‍ය CO2 වායුව ජලය සහ සුද්ධ ජීවීන්ගේ සෛලීය ද්‍රව්‍ය විදිහට ඇඟේම තැන්පත් කරගන්නවා. මුදල තැන්පත් කරගන්නවා. හැබැයි ද්විතීයික පිරියම් කිරීමෙත් සුළු වශයෙන් නිර්වායු සුද්ධ ජීවීන් ගන්න වෙලාවකොත් තියෙනවා. ඒ මොන වෙලාවෙද? ඔය කිරි කිරි නිෂ්පාදනාගාරයක කිරි සෝදලා ඉවත් කරන ජලයේ කාබෝහයිඩ්‍රේට් අධිකයි. ඒ වගේම තමයි ආහාර සැකසුම් කරන කර්මාන්ත ශාලාවක පවිත්‍රකාරක ජලයේ ආහාර කොටස් දිය වෙලා අධිකයි. අන්න ඒ වගේ වෙලාවක ජලයේ අධික ලෙස කාබනික ද්‍රව්‍ය දිය වෙලා නම්
විශේෂයෙන්ම කිරි නිෂ්පාදනාගාරයක ආහාර නිෂ්පාදනාගාරයක ජලයේ කාබනික ද්‍රව්‍ය වැඩිපුර දිය වෙලා නම් අපි කරනවා මුලින් නිර්වාය සුත්‍රජීවීන් මගින් හැකිතාක් වියෝජනය කරලා ඊට පස්සේ ද්විතීක පිරියම් කිරීම ස්වායු සුත්‍රජීවීන් මගින් කරන්න. ද්විතීක පිරියම් කිරීම ප්‍රධාන වශයෙන් සුත්‍රජීවී ස්වායු සුත්‍රජීවීන් මගින් තමයි වෙන්නේ. හැබැයි අර කාබනික ද්‍රව්‍ය අසාමාන්‍ය ලෙස වැඩි නම් අපි නිර්වාය සුත්‍රජීවීන් මගින් හැකිතාක් වියෝජන ලක් කරලා ඉන්පසුව ස්වායු සුත්‍රජීවීන් මගින් ද්විතීක පිරියම් කිරීම සිද්ධ කරනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ත්‍රිතීක පිරියම් කිරීම ගත්තොත් එහෙම මම කිව්වා මේ ත්‍රිතීක පිරියම් කිරීම සිද්ධ කරන්නේ ක්ලෝරීනීකරණය, ඕසෝනීකරණය සහ පාරජම්බුල කිරණ නිරාවරණය කරවීම කියලා මම ඔබට සාකච්ඡා කරා. මේකෙදි ක්ලෝරීනීකරණය තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඒ වගේම අපි ඔය පානීය ජලය වගේ හදා ගන්නවා නම් විශේෂයෙන්ම පසු ආශ්‍රිතය විද්‍යුත් කාන්දු පෙරහන් ක්‍රමය වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. දැන් ඔය මුහුදු ජලයෙන් අපිට ජලය හදා ගන්න ඕන නම් ඔය පසු ආශ්‍රිතය වගේ දේවල් ඒ වගේ ලවණ අධික ජලයෙන් අපිට ජලය ගන්න ඕන නම් විද්‍යුත් කාන්දු පෙරහන් ක්‍රමය පසු ආශ්‍රිතය විද්‍යුත් කාන්දු පෙරහන් ක්‍රමය වගේ ත්‍රිතීක පිරියම් කිරීම ක්‍රමවේදත් පාවිච්චි කරනවා. මම වචන දෙකක් ඔබට ලියන්නම්. පසු ආශ්‍රිතය විද්‍යුත් කාන්දු පෙරහන් ක්‍රමය. පසු ආශ්‍රිතය සහ විද්‍යුත් කාන්දු පෙරහන් ක්‍රමය. හරි. එතකොට අපි මීට අමතරව ත්‍රිතීක පිරියම් කිරීමේදී විශේෂම සක්‍රිය කාබන් ඇක්ටිව් කෝල් සක්‍රිය කාබන් හරහා යවුවොත් අපිට විරංජනය එහෙම නැත්නම් මේ කාබන් වල තියෙන මෙන්න මේ ජලයේ තියෙන වර්ණය තවත් තීව්‍ර කරන්න එහෙම නැත්නම් අවර්ණ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ ඇතැම් ලවණ වර්ග උරා ගැනීමේ හැකියාවත් මේ සක්‍රිය කාබන් සතුව තියෙනවා. අපි බලමු පිළිතුර මොකක්ද කියලා. සුරජීවීන්ගේ භාවිත සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න පොහොර නිෂ්පාදනය සඳහා විශේෂයෙන් මේක කාබනික පොහොර කියන වචනේ තිබෙන වඩාත් යෝග්‍යයි. ආහාර පරිපූර්ණක සඳහා පැහැදිලිව සුරජීවීන් ගන්නවා. ත්‍රිතීක ජලය පහදුවේදී මේක පාවිච්චි වෙන්නේ නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර ඉන්නේ A හා B පමණයි. එහෙනම් අපි A සහ B සහිත පිළිතුර විදිහට බාර ගන්නවා. ඉදිරියට යනවා. කාබෝහයිඩ්‍රේට් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? කාබෝහයිඩ්‍රේට් වල නයිට්‍රජන් අඩංගු වේ. අපිට කාබෝහයිඩ්‍රේට් අපි දන්නේ නැහැ කිසිම කාබෝහයිඩ්‍රේට් එක නයිට්‍රජන් තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. CHO. ග්ලූකෝස් යනු පැන් රස වැඩිම ස්වභාවික සීනි වේ. පැහැදිලිවම වැරදි. ග්ලූකෝස්ට වැඩිය අපි ෆ්‍රුක්ටෝස්ලා ගත්තොත් මොකද වෙන්නේ? පැන් රහ වැඩි, වටිනාකම වැඩි නේ. එසා අපිට ඒකත් වැරදි. ඇමයිලෝපෙක්ටේන් යනු ශාකනය වූ පොලිසැකරයිඩයකි. අපි දන්නවා පිස්ටේ ගත්තොත් මේ පිස්ටේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඇමයිලෝස්. අපි ඇමයිලෝස් ගත්තොත් මෙන්න මේ පිස්ටේ ගත්තොත් මේ පිස්ටේ ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි ඇමයිලෝස්. මේ ඇමයිලෝස් හැදලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට කාබන් බන්ධනය මෙන්න මේ ආකාරයට මෙතන මේ ඔක්සිජන් තියෙනවා කියලා හිතමුකෝ. ග්ලයිකෝසිඩික් බන්ධන මගින් රේඛීයව බැඳිච්ච කාබෝහයිඩ්‍රේට් දාමයක් තමයි ඇමයිලෝස්. ඇමයිලෝස් මේක රේඛීයයි.
මේකේ තියෙන එකම බන්ධනය මෙන්න මේ බන්ධනයට අපි කියනවා ඇල්ෆා 1,4 ග්ලයිකෝසිඩික් බන්ධන කියලා. ඇල්ෆා 1,4 ග්ලයිකෝසිඩික් බන්ධන කියලා. එහෙනම් මෙන්න මේ ඇමයිලෝස්ගේ තියෙන එකම බන්ධනය තමයි ඇල්ෆා 1,4 ග්ලයිකෝසිඩික් බන්ධනය. හරි. මේක තැනුම් මේකකයේ වෙන්නේ ඇල්ෆා ග්ලූකෝස්. මේකේ තැනුම් මේකකයේ වෙන්නේ ඇල්ෆා ග්ලූකෝස්. ඇල්ෆා ග්ලූකෝස් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඇල්ෆා 1,4 බන්ධන වලට අමතරව මෙන්න මේ ඇල්ෆා 1,6 බන්ධන මගින් ඇල්ෆා 1,6 බන්ධන මගින් මෙන්න මේ විදිහට හරස් බන්ධනත් හැදිලා මෙන්න මේ ඇල්ෆා 1,4 බන්ධන වලට අමතරව මේ ඇල්ෆා 1,6 බන්ධනත් හැදිලා ඇමයිලෝපෙක්ටින් හැදෙනවා. එහෙනම් මේ ඇමයිලෝපෙක්ටින් වල හරස් බන්ධන වගේම සිරස් බන්ධනත් තියෙනවා. තිරස් බන්ධන වගේම හරස් බන්ධනත් තියෙනවා. එතකොට මෙන්න මේ බන්ධනය ඇල්ෆා 1,6 ග්ලයිකෝසිඩික් බන්ධන කියලා අපි කියනවා. මේ අතර තියෙන බන්ධන ඇල්ෆා 1,4 ග්ලයිකෝසිඩික් බන්ධන කියලා කියනවා. එතකොට මේ ඇමයිලෝපෙක්ටින් කියලා කියන්නේ ශාකණය වෙච්ච කෙනෙක්. ඇමයිලෝස් කියලා කියන්නේ රේඛීය බහුආයක දාමයක්. හරි. රයිට්. එතකොට ඇමයිලෝපෙක්ටින් යනු ශාකණය වූ පොලිසැකරයිඩ් එක පිළිතුර ගන්න. සරල සීනි තවදුරටත් කුඩා අණු බවට ජල විච්ඡේදනය කළ හැක. බෑ. ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කරොත් මොනොසැකරයිඩ් හැදෙනවා. පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය කරලා මොනොසැකරයිඩ් හදනවා. සරල සීනි කියලා කියන්නේ අපි දන්නවා මොනොසැකරයිඩ්. අපි මේ මොනොසැකරයිඩ් මොනවද කියලා ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් මේක සරල සීනි වර්ගයක්. ග්ලැක්ටෝස් මෙයා සරල සීනි. ෆ්රුක්ටෝස් මෙයාලා තුන් දෙනාම සරල සීනි. මෙයාලා තවදුරටත් ජල විච්ඡේදනය කරන්න බෑ. අපිට ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කරලා මෙන්න මේ මොනොසැකරයිඩ් ගන්න පුළුවන්. පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය කරලා අපිට මෙන්න මේ මොනොසැකරයිඩ් ගන්න පුළුවන්. මෙයාලා තමයි සරල සීනි කියලා අපි හඳුන්වන්නේ. මෙයා තවදුරටත් සරල කරන්න හැකියාවක් නැහැ. ජල විච්ඡේදනය කරන්න බෑ, සරල කරන්න පුළුවන්. රයිට්. නයිට්‍රෝසෙලියුලෝස් රෙදි නිෂ්පාදන සඳහා බහුලව භාවිතා වේ. දරුවනේ සෙලියුලෝස් නා අපි දන්නවා ඔය කපු නිෂ්පාදන වගේ දේවල් සඳහා නූල් නිෂ්පාදන වගේ දේවල් වලට සෙලියුලෝස් නම් ගන්න. හැබැයි නයිට්‍රෝසෙලියුලෝස් නෙමෙයි පාවිච්චි වෙන්නේ. ගොඩක් කට්ටිය මේක පටලවා ගත්තා. සෙලියුලෝස් රෙදි නිෂ්පාදන ගත්තට නයිට්‍රෝසෙලියුලෝස් රෙදි නිෂ්පාදන ගන්නෙ නෑ. විශේෂයෙන්ම නයිලෝන් කෙදි වගේ දේවල් තමයි නයිට්‍රෝසෙලියුලෝස් පාවිච්චි වෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ 3. එන්සයිම් සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක්ද? එන්සයිම pH ප්‍රතිරෝධී වේ. එන්සයිම pH ප්‍රතිරෝධී නැද්ද කියන එක ගැන අපි කතා කරන්නේ නැහැ. අතරම එන්සයිම pH හගයට කියන්නේ ආම්ලිකතාවට ප්‍රතිරෝධී නැහැ. එන්සයිම ඉහළ උෂ්ණත්වවලදී පවා ක්‍රියාකාරී වේ. සාමාන්‍යයෙන් එන්සයිමයක් ක්‍රියාත්මක වෙන්නේ
සෙල්සියස් අංශක 4:40 වගේ උෂ්ණත්ව පරාසයක් තුල. ඒ ප්‍රකාශය තරම් හොඳ ප්‍රකාශයක් නෙවෙයි. එන්සයිම කාබෝහයිඩ්‍රේට් හෝ ප්‍රෝටීන විය හැක. විශේෂයෙන්ම එන්සයිම කියන කෙනා ත්‍රිමාණ ව්‍යුහයක් තියෙන පොලිපෙප්ටයිඩ් හෝ ප්‍රෝටීන. ඒක කාබෝහයිඩ්‍රේටයක් වෙන්න ඉඩක් නැහැ. බොහෝ එන්සයිමීය ප්‍රතික්‍රියා විවිධ අතුරු නිෂ්පාදන නිපදවයි. පැහැදිලිවම වැරදි. එන්සයිම වල අපි අහලා තියෙනවා මේ උපස්තර විශිෂ්ටතාව කියලා. එන්සයිම් වල මේ විශිෂ්ටතාව කියලා කියන්නේ අදාළ උපස්තරයේ සමග පමණයි එන්සයිම ප්‍රතික්‍රියා කරන්නේ. ඒ වගේම අතුරු ඵල හෝ අනවශ්‍ය ඵල හෝ සෑදීමක් මේ එන්සයිම මගින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. සමහර එන්සයිම් වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සහ සාධකයක් කෝෆැක්ටර් එකක්. විශේෂයෙන්ම අපි දන්නවා සමහරක් කාබනික සංයෝග. අපි දන්නවා මේ කෝ එන්සයිම්. ඒ වගේම සමහරක් ලෝහ. ඒ වගේම සමහරක් අයන. සමහරක් කාබනික සංයෝග. සමහරක් කාබනික සංයෝග ලෝහ අයන අවශ්‍ය වෙනවා සමහරක් එන්සයිම් වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට. විශේෂයෙන්ම එන්සයිම් ක්‍රියාකාරීත්වයට අපි දන්නවා ඉහළ උෂ්ණත්ව පීඩන අවශ්‍ය නැහැ. ඒ නිසා එන්සයිම් ඊටාම ලාභදායි එන්සයිම් භාවිතයෙන් කරන කර්මාන්ත ඊටාම ලාභදායි කර්මාන්ත ලෙස අපි දකිනවා. ඒ වගේම තමයි එකම එන්සයිමය නැවත උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාත්මක වෙන නිසා එන්සයිම ස්වල්ප ප්‍රමාණයක් පාවිච්චි කරලා අපිට විශාල වැඩ කොටසක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ගත්තොත් මේ එන්සයිම් එක ක්‍රියාකාරීත්වය උෂ්ණත්වය pH අගය උපස්තර සාන්ද්‍රණය වගේ සාධක මත රඳා පවතින එන්සයිම් එක ක්‍රියාකාරීත්වය. ඒක නිසා අපි දන්නවා එන්සයිම් එක අම්ල බෂ්ම භාවය වෙනස් වීම එන්සයිම් එක ක්‍රියාකාරීත්වයට තරම්ම හිතකර නැහැ. හරි. ඒ වගේම තමයි මේ එන්සයිමයක් ගත්තොත් මේ අතුරු ඵල හදන්නේ ඒ වගේම අනවශ්‍ය ඵල හදන්නේ නැති නිසා එන්සයිමයක් ඊටම ලාභදායි වෙනවා අපිට කර්මාන්තයක් සඳහා පාවිච්චි කරද්දී. ඒ වගේම මේක අතුරු ඵල නම් හදන්නේ නැති නිසා ඊටම පිරිසුදු ඵලයක් ලබා ගැනීමට එන්සයිම පාවිච්චි කිරීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. එතකොට මේ එන්සයිමයක් ගත්තොත් එහෙම දරුවනේ මේ එන්සයිමයක් හැදිලා තියෙන්නේ පොලිපෙප්ටයිඩ් බන්ධන වලින් ත්‍රිමාණ ප්‍රෝටීනයක් ආකාරයට තමයි එන්සයිම හැදිලා තියෙන්නේ. මේ එන්සයිම් එකට හැකියාව තියෙනවා ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය පහළ දාලා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේක ප්‍රතික්‍රියක ප්‍රතිඵල. මේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙද්දී අපි ගත්තොත් එහෙම මෙන්න මේ තියෙන්නේ සක්‍රීය ශක්තිය. ඒ වගේම අපි උත්ප්‍රේරකයක් පාවිච්චි කරොත් උත්ප්‍රේරකයට හැකියාව තියෙනවා මෙන්න මේ ආකාරයට සක්‍රීය ශක්තිය
අපි ගත්තොත් මේ රතු පාටෙන් තියෙනවා එන්සයිම එන්සයිම ඇති විට සක්‍රියන ශක්තිය. ඔබට පේනවා මේ සක්‍රීය ශක්තිය පහළ දැමීම සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි දන්න අපේ ශරීරයේ අභ්‍යන්තරයේදී සාමාන්‍ය උපරිම සෙල්සියස් අංශක 37ක් 38ක් තියෙන්නේ. එතකොට මේ ඊටාම අඩු උෂ්ණත්වයක් තුල පරීක්ෂණාගාරයකදී සෙල්සියස් අංශක 200 300 400 දී කළ හැකි ප්‍රතික්‍රියා මෙන්න මේ ශරීරයේ තියෙන ජීරක එන්සයිම මගින් ඊටාව පහත් උෂ්ණත්වයකදී සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ එන්සයිම් වල නිෂ්ක්‍රියාකාරීත්වය අපි හිතනවා අපේ ශරීරයේ යහපැවැත්මට බලපානවා කියලා. දැන් සමහර අපි කියනවා ඔන්න මේ ඕක ඇඹුල් කෑමක් කන්න එපා ඔච්චර කියනවනේ. ඒතර මොකද වෙන්නේ? මේ එන්සයිම් වල බැලන්ස් එක නැති වෙනවා. pH එක වෙනස් වෙනවනේ. එතකොට අපි කියනවා ඕක උෂ්ණ කෑමක් කන්න එපා. මොකද වෙන්නේ? එන්සයිම් වල උෂ්ණත්වය වැඩි වෙලා අර ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවන් පරිවෘත්තීය ක්‍රියාවන් නිසි පරිදි වෙන්නේ නැහැ. ඉතින් ඈත අතීතයේදී අපේ මුතුන් මිත්තෝ මේ එන්සයිම ගැන දන්නේ නැහැ. හැබැයි ශරීරයේ සිදුවෙන යම් යම් විපර්යාස නිසා ශාරීරික පරිවෘත්තීය ක්‍රියාවලට බාධා වෙන බව ඔවුන් දැන සිටියා. ඔබ චුට්ටක් හිතලා බලන්න මේ ප්‍රායෝගික ජීවිතයේදී සිද්ධ වෙන දේ. ඒතර මේ මිනිස් ශරීරය තුළ සත්ව ශරීරය තුළ සිද්ධ වෙන ජීවි ශරීරය තුළ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් උපයෝගී කරගෙන වර්තමානයේදී කර්මාන්තවලදී පරිසර හිතකාමීව අඩු ශක්තියක් උපයෝගී කරගෙන මෙන්න මේ එන්සයිම භාවිතා කරලා ඊටම සාර්ථක ආකාරයට රසායනික කර්මාන්ත කරගෙන යනවා. ඒක සුලභ වේගන යනවා. එවන අපිට 18 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර ලෙස බාරගත හැකි වන්නේ පවත්වා ගැනීමට සාධකයක් අවශ්‍ය වේ. මෙන්න මේ පිළිතුර තමයි අපිට බාරගත හැකි වන්නේ. පැහැදිලි නේද? right. හොඳයි එම්නම් දරුවනේ අපිට 2021 ප්‍රශ්න පත්‍රයේ ජීව විද්‍යා බහුවර්ණ සහ රසායන විද්‍යා බහුවර්ණ අපි සාකච්ඡා කරලා අවසానයි. අපි ඊළඟ වීඩියෝ එකට ගිහිල්ලා ගණිත කොටස හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යොමු වෙමු.